සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියලා දුන්නු අපගේ ගුරු දෙවියන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින දම් සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ මීට වසර 6කට පෙර මිය පරලොව ගිය විලියම් බණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් නව ගෝණ මඩවත්ත මඩවල උල්පත යන ලිපිනේ පදිංචි පින්වත් සී.එම්. අරඹේවෙල මෑණියන් සහ දූ දරුවන් විසින්. ඉතින් ඒ විලියම් බණ්ඩාර පියාණන්ට පරලෝ ජීවිතයේ සැපවත් වීම පිණිස මේ ධර්ම දානයේ පින උපකාර වේවා කියන අදහසින් තමයි අද දවසේ ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, කලාතුරකින් ලෝකයට පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ උතුම් ධර්මය ඔබට මේ අහන්න මේ කාලේ නිතර අවස්ථාව ලැබෙනවා. නමුත් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම මේ ලෝකයට නිතර සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බොහෝම කලාතුරකින් තමයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම සිද්ධ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙනවා. ඒ ධර්මය දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරලා බුද්ධිමත් අය ඒ ධර්මයේ පුරුදු කරගන්නවා. ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරුවනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය පුරුදු කරන්න, අනුගමනය කරන්න තියෙනවා යම් පිළිවෙලක්. උන්වහන්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපිට හඳුන්වලා දුන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් අනුගමනය කරලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු විදිහට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙනෙකුට අවබෝධ කරගන්න, එහෙම නැත්නම් සසර දුකින් නිදහස් වෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් පින්වත්නි, අද දවසේ ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඊ타ත්ම ලස්සන දහම් කරුණු ඇතුළත් කෙටි සූත්‍ර දේශනා කීපයක් ඇසුරෙන් තමයි ධර්මය ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ සූත්‍ර දේශනා සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේ තුල සඳහන් වෙනවා බලකරණීය කියලා වර්ගයක්. ආන්ගේ බලකරණීය වර්ගය තුල සඳහන් වෙන ඊටාම ලස්සන සූත්‍ර දේශනා කීපයක් ඇසුරෙන් ඔබට අද දවසේ ඒ ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙනවා. මේ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව, පිරිසිදුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළ ඒකාන්තයෙන්ම අමා නිවනට පත් වෙනවා
ඒකාන්තයෙන්ම සසර දුකෙන් නිදහස් වෙනවා කියන ඒ විශ්වාසය කෙනෙකුට තහවුරු කරගන්න ගොඩාක් උපකාර ලැබෙනවා මේ දේශනා ශ්‍රවණය කිරීමෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වත්නි අපි හැමදාම ඇහුවත් හැමදාම පොත්පත් කියෙව්වත් ඒ ධර්මය අපි පුරුදු කළේ නැත්නම් තමන්ගේ ජීවිතයට ඒ ධර්මය අනුගමනය කරගත්තේ නැත්නම් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්මය පුරුදු කරගත්තේ නැත්නම් ඒ කෙනාට ඒ ධර්මයේ මතක තියෙන්න පුළුවන්. ධර්මයේ පාඩම් තියෙන්න පුළුවන්. නමුත් එයාට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කෙනෙක් පිළිසරණ ලබන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු මේ වැඩපිළිවෙල තුල හික්මෙන්න ඕන. ඒ වැඩපිළිවෙලට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් තමයි එයාට දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් ගොඩාක් අය පිනක් රැස් කරපු අවස්ථාවට තමන් පිනක් කරපු වෙලාවට ප්‍රාර්ථනා කරනවා අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින උපකාර වේවා කියලා. අපිට දුකින් නිදහස් වෙන්න මේ පින උපකාර වේවා කියලා පැතුමක් අපේ හිතේ තියෙනවා. හැබැයි පින්වත්නි ඒ පැතුම තිබුණ පමණින් එයාට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. දැන් අපි සසරේ රැස් කළ පිනක උපකාරයෙන් තමයි අපිට මේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ලැබෙන්නේ. එතකොට ඒ ධර්මය අපිට අහන්න ලැබුණේ සසරේ අපි රැස් කළ පිනක් නිසා. මේ ජීවිතෙත් අපි පින රැස් කරලා අපි පතනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. එහෙම නැත්නම් සසරෙන් නිදහස් වෙන්න මේ පින උපකාර වේවා කියලා. ඔන්න පිනෙන් යමක් පැතුවට පස්සේ ඒක ලැබෙනවා. දැන් කලින් ජීවිතයක අපි රැස් කළ පිනේ උපකාරයෙන් ඔන්න අපට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වැඩපිළිවෙල මුණ ගැහිලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පරිසරය දැන් ලැබිලා තියෙනවා. නමුත් අපිට අපි පැතූ දේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණට බොහෝ දෙනෙක් මහන්සි ගන්නෙ නැහැ ඒ ලැබිච්ච අවස්ථාවේ ඒ ධර්මය පුරුදු කරගන්න. දැන් අපිට මේ ජීවිතේ ලැබුණු ධර්මය අපි පුරුදු කරන්නේ නැතුව ආයෙ පැතුවත් වෙන්නේ අපිට ආයෙත් මුණ ගැහි සමහර විට. නමුත් අපි පුරුදු කරන්නේ නැත්තම් අනුගමනය කරන්නේ නැත්තම් ඒ පිනත් අවසන් වෙලා මේ අවස්ථාව ආයෙත් ගිලිලා යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රාර්ථනාවෙන් ලබන දෙයක් නැහැ. ප්‍රාර්ථනාවෙන් ලැබෙන දේ තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි කෙනෙක් කැමති නම් සසර දුකෙන් නිදහස් වෙන්න කෙනෙක් කැමති නම් මේ සියලු දුක් වලින් නිදහස් වෙන්න එයා කළ යුතු එකම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ සියලු දුකින් නිදහස් වීම පිණිස පෙන්වලා දුන්නු ඒ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන එක. ඒ මාර්ග ප්‍රතිපදාව ගැන සඳහන් වෙන ලස්සන දේශනා කීපයක් ඇසුරින් අද දවසේ ඔබට ධර්මය අහන්න ලැබෙන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරන කාලේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ සිටියේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි යම්සේ කායික සවියෙන් යුතුව කළ යුතු යම් කිසි කර්මාන්තාදිය කරත්නම් ඒ කියන්නේ අපි සාමාන්‍ය මොනාහරි වැඩක් කරනවා මොනාහරි කර්මාන්තයක් කරනවා. දැන් ගත්තොත් කෙනෙක් කුඹුරු කරනවා වෙන්න පුළුවන්. ගොවිතැන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් වෙනත් කර්මාන්තයක් කරනවා වෙන්න පුළුවන්. වඩු වැඩ කරනවා. ওই විදිහට අපි මොනාහරි කර්මාන්තයක් කරනවා නම්
ඒ කරන සියලු කර්මාන්ත පොළොව නිසා පොළොවෙහි පිහිටා තමයි ඒවා සිද්ධ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි මොනාහරි කර්මාන්තයක් කරනවා නම් ඒක කරන්නේ පොළොවේ පිහිටලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙසේ මේ කාය බලයෙන් කළ යුතු කර්මාන්ත පොළොවේ පිහිටලා කරනවාද? ආන් ඒ වගේම මහණෙනි භික්ෂුව සීලය නිසා සීලෙහි පිහිටා ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩයි. දැන් අර මිනිස්සු පොළොවේ පිහිටලා නොයෙකුත් කර්මාන්ත කරනවා, නොයෙකුත් වැඩ කටයුතු යෙදෙනවා. ආන් ඒ වගේ තමයි කියනවා භික්ෂුව සීලය තුල පිහිටලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරනවා කියනවා. එහෙනම් පින්වත්නි මේකෙදී අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි කරන දේවල් අපි මේ ධර්මයේ හැසිරෙනකොට අපි සීලයක පිහිටලා තමයි මේ ධර්මයේ හැසිරෙන එක කරන්න ඕන. දැන් අපි දානයක් දෙන්න ගියත් අපි සිල්වත් වෙලා දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ වගේම සිල්වතුන් ගුණතුන් උදෙසා දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා දැන් මේකෙදී ඔබට මේ සූත්‍ර දේශනා ඇහෙනකොට ගොඩාක් අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනා කළා කියලා. ඇයි දැන් හැම සූත්‍රයකම ගොඩාක් දුරට මහණෙනි භික්ෂුව මේ විදිහට සීලය පුරුදු කරනවා, මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා. ওই විදිහට තමයි අපිට අහන්න ලැබෙන්නේ. නමුත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලා නිසා. ඒ නිසා ඔබ හිතන්න එපා මේ ධර්මය අපිට නෙමෙයි මේ ස්වාමින් වහන්සේලාට කියලා. එහෙම නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම අදාළ ධර්මය තමයි මේ දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුව සීලය නිසා සීලෙහි පිහිටලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේද කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ වදාලා. මහණෙනි මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව, ඒ කියන්නේ කායටත් විවේකී තියෙන්න ඕන. දැන් අපි වැඩ කටයුතු බහුල කරගත්තන් පස්සේ අපේ කායට වෙහෙස වැඩි. අපි ඒවා ප්‍රමාණවත් විදිහට කරන්න ඕනේ. ඒවා මැත්තේම යන්නේ නැතුව. එතකොට කායික වශයෙන්ුත් විවේකයක් ඕන. ඊළඟට චිත්ත විවේකයෙන් යුතුව සිතටත් විවේකයක් ඕන. දැන් ගෙවල් වලගේ ඔබ ගිහි ගෙදර ජීවිතය ගත කරන අය හැටියට ඔබට තියෙන මේ කාලේ තියෙන ප්‍රශ්න බැලුවොත් එහෙම ඒ හිතේ විවේකයක් ගන්න තැනක් නැති තරම්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට, ගිහි ශ්‍රාවකයාට වේවා, ගිහි උපාසක කෙනාට වේවා, එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් එයාට විවේකයේ තියෙනවා. ඉතින් මේ විදිහට මේ කායික විවේකයෙන්, ඒ වගේම සිතේ විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව, ඒ කියන්නේ මේ රාගය දුරු කරන්න, කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කිරීමේ, ඒවා කෙරෙහි තියෙන ආසාව දුරු කිරීමේ අදහසින් යුතුව, ඒ වගේම අකුසල් නිරුද්ධ කිරීමේ සිතින් යුතුව. එතකොට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට එයාගේ හිතේ වැඩ කරන්න ඕන. මේ හිතේ තියෙන අකුසල් දුරු කරන්න ඕන. මේ අකුසල් නිරුද්ධ කරන්න ඕන කියන අදහස. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා නිවනට නැඹුරු සිතින් යුතුව. එතකොට නිවන් දකින්න කියන අදහස හොඳට එයාගේ හිතේ බැහැලා තියෙන්න ඕන. ඒ විදිහ අදහස් ඇති වෙයි කියන්නේ කාය චිත්ත විවේකයෙන් යුතුව, විරාගී සිතින් යුතුව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු සිතින් යුතුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පුරුදු කරනවා. ඊළඟට සම්මා සංකල්පය පුරුදු කරනවා. ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා කියනවා. දියුණු කරනවා කියනවා. බහුලව පුරුදු කරනවා කියනවා. මහණෙනි භික්ෂුව සීලය නිසා සීලෙහි පිහිටා මෙසේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංග මාර්ගය බහුලව ප්‍රගුණ කරයි. මෙන්න මේ විදිහට දියුණු කරනකොට ඒ ශ්‍රාවකයාට
ඒ ශ්‍රාවිකාවට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ ධර්මය උපකාර කරගෙන ඒ කෙනාට නිවන් අවබෝධ කරනවා කියන කාරණය ලබන්න පුළුවන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනාවේදී වදාලා මහණෙනි මේ කායික සවියෙන් යුතුව යම් කිසි කර්මාන්ත ආදිය කරත් නම් ඒ සියල්ල පොළොව නිසා කරනවා. පොළොවෙහි පිහිටා කරනවා. මිසේ මේ කාය බලයෙන් කළ යුතු කර්මාන්ත පොළොවේ පිහිටා කරන්නේ යම්සේද. ඒ වගේම මහණෙනි භික්ෂුව සීලය නිසා සීලේ පිහිටලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරනවා, ප්‍රගුණ කරනවා කියනවා. ඒ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසාන කොටගෙන. එතකොට රාගය දුරු කිරීමේ අදහස තියෙන්න ඕන. දැන් රාගය කියනකොට අපිට ඒ හිතන එක නෙමෙයි. දේශනාවේ ධර්මයේ රාගය කියලා කියන්නේ ප්‍රියමනාප රූපවලට, ප්‍රියමනාප ශබ්දවලට, ප්‍රියමනාප රසවලට, මිහිරි සුවඳට, මේ හැම එකටම තියෙන ඇල්ම. එහෙම නැත්නම් දූ දරුවන්ට තියෙන ඇල්ම. මේ ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් මේවට තියෙන ඇල්ම මේ ඔක්කොම කාමයන්. එතකොට මේ ඒ සෑම දෙයක් ගැනම තියෙන ඒ හිතේ බැහැගෙන තියෙන අනවශ්‍ය බැඳීම ඒවට තියෙන ඇල්ම තමයි කාමයන් කියලා කියන්නේ. එතකොට ආන්ගේ කාමයන් කෙරෙහි ඒවා ගැන තියෙන රාගය, ඒ ගැන තියෙන බලවත් කැමැත්ත අවසාන කොටගෙන ඒ වගේම ද්වේෂය දුරු කිරීම අවසාන කොටගෙන තමන්ගේ හිතේ ඇති වෙන ද්වේෂය දුරු කිරීම අවසාන කරගෙන ඒ වගේ මෝහය දුරු කිරීම අවසානයේ කොටගෙන එතකොට කෙනෙක් රාගය දුරු කරන, ද්වේෂය දුරු කරන, මෝහය දුරු කිරීම මෙන්න මේවා අවසාන කොටගෙන ඒ කියන්නේ මේවා දුරු කරන්න උපකාර විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා. ඒ කියන්නේ කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කළොත්, දියුණු කළොත් ඒකේ අවසානයේ තමයි රාගය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. ද්වේෂය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. මෝහය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. කෙනෙක්ගේ හිතේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙලා ගියොත් ඒ කෙනා නිකලස් කෙනෙක් බවට පත් වෙනවා. ආන්ගේ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම මූලික කරගෙනයි, අවසානය කරගෙනයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ දෙවෙනි සූත්‍රයෙන් පෙන්වලා දෙනවා. එහෙනම් අපිට හරිම පැහැදිලි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කෙනෙකුට තියෙන්නේ මේ රාග, ද්වේෂ, මෝහ දුරු කරගන්න. සියලු දුකින් නිදහස් වෙන්න, එහෙම නැත්නම් මහ නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සූත්‍ර දේශනාවේදී අර මිනිස්සු කර්මාන්තාදී කටයුතු සියල්ල මේ පොළොවේ පිහිටලා කරනවා වගේ. මහණෙනි භික්ෂුව සීලය නිසා සීලේ පිහිටලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියනවා. බහුල වශයෙන් වඩනවා කියනවා. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙහිලා භික්ෂුව අමෘතයට බැසගෙන අමෘතයේ පිහිට කොටගෙන, අමෘතය කියලා කියන්නේ අමා නිවනට කියන නමක්. අමා නිවනට අමෘතයේ පිහිට කොටගෙන, අමෘතයේ අවසාන කොටගෙන, අමෘතයට බැසගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා. එහෙනම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගත්තොත් ඒ කෙනා අමා නිවන අවසාන කරගෙන තියෙන්නේ. අමා නිවන පිහිට කරගෙන තියෙන්නේ. ඒ අමෘතය අනිවාර්යෙන්ම මේ මාර්ගය පුරුදු කරනකොට, ඒ මාර්ගය පුරුදු කරලා අවසන් වෙනකොට අමා නිවන ලබනවා කියන කාරණේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා බීජ කියලා සූත්‍රයක් ඇසුරු කරගෙන. මහණෙනි යම්සේ කිසියම් ඇට වර්ග තියනවාද, පැල වර්ග තියනවාද,
මේ ඇට වර්ග පැල වර්ග වැඩිලා ලොකු වී විපුල බවට පත්වෙයි නම් ඒ සියල්ල පොළොව නිසා කියනවා. දැන් යම් කිසි ගස් කොළන් බීජ ඒ සියලු දේවල් හැදෙන්නේ ඇට වර්ග වේවා පැල වර්ග වේවා ඒවා හැදෙන්නේ මේ පොළොව ඇසුරු කරගෙන කියනවා. ආන් ඒ වගේමයි කියනවා මේ පොළොවේ පිහිටලා මේ ගස් කොළන් හැදෙනවා වගේ. භික්ෂුව සීලේ නිසා සීලේ පිහිටලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරනවා, ප්‍රගුණ කරනවා, විපුල බවට පත් කරනවා කියනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න ඕනේ. මේ ධර්මයේ හැසිරෙන්න ඕන කෙනෙක් සීලය තුල පිහිටලා. මහණෙනි භික්ෂුව සීලේ නිසා සීලෙහි පිහිටලා බෝධිපාක්ෂික ධර්මයන් තුල වැඩි දියුණු වී විපුල බවට පත්වන ලෙසින් ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව සූත්‍රයකදී හරි ලස්සනට පැහැදිලි කරනවා. ලස්සන කාරණාවක් උන්වහන්සේ ඉස්මතු කරනවා. ඒ සූත්‍රේ නම නාග සූත්‍රය. නාගයන් ගැන වදාළ දෙසුම. මහණෙනි හිමාල පර්වත රාජයා ඇසුරු කොටගෙන නාගයෝ කය වර්ධනය කර ගන්නවා. බලය වැඩි කර ගන්නවා. ඔහු එහි කය වඩා බලය වැඩි කොටගෙන කුඩා දිය වලවල් වලට බහිනවා කියනවා. ඔන්න හරි ලස්සන කාරණයක්. හිමාල පර්වත රාජය ඇසුරු කරගෙන ඉන්න නාගයෝ කය වර්ධනය කර ගන්නවා. බලය වැඩි කර ගන්නවා. ඔය විදිහට කය වඩා බලය වැඩි කොට කුඩා දිය වලට බහිනවා කියනවා. කුඩා දිය වලට බැහැලා මහා දිය වලට බහිනවා. මහා දිය වලට බැහැලා කුඩා ගංගා වලට බහිනවා. කුඩා ගංගා වලට බැහැලා මහා ගංගා වලට බහිනවා. මහා ගංගා වලට බැහැලා මහා සමුද්‍රය නම් වූ සාගරයට බහිනවා කියනවා. ඔන්න නාගයෝ ඒ විදිහට තමයි ඒ යම් රටාවකට යම් වැඩපිළිවෙලකට ඒ පුරුදු වීමක්. එහිදී ඔහු කයෙන් විශාලත්වයටත් විපුලත්වයටත් යම්සේ පැමිණෙන්නාහුද එසේයින්ම මහණෙනි භික්ෂුවක් සීලේ නිසා සීලෙහි පිහිටා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ වේ. බෝධිපාක්ෂික ධර්මයන් තුල මහස්සේ දියුණු බවට විපුල බවට පත්වේ. එහෙනම් මේ සීලය තුල පිහිටලා මේ මාර්ගය දියුණු කරනකොට ඒ මාර්ගය දියුණු වෙලා යනවා. විපුල බවට පත් වෙලා යනවා. හොඳට වැඩිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රුක්ක කියන සූත්‍රය අසුරු කරගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීම ගැන උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි යම්සේ වෘක්ෂයක් පෙරදිගට නැමී පෙරදිගට නැඹුරු වී පෙරදිගට බර වී තිබෙනවා. අපි සාමාන්‍යයෙන් බලන්න පැත්තකට බර වෙලා එහෙම නැත්නම් බටහිරට වෙන්න පුළුවන් උතුරට හරි බර වෙච්චි විශාල ගහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට පෙරදිගට බර වෙලා පෙරදිගට නැමිලා නැඹුරු වෙලා විශාල වෘක්ෂයක් තියෙනවා නම් ඒ වෘක්ෂය මුලින් සිඳන කල්ලි වැටෙන්නේ කවර ප්‍රපාතයකටද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි වෘක්ෂය යම් දෙසකට නැමුනේද යම් දෙසකට නැඹුරු වූයේද යම් දෙසකට බර වූයේද ආන් මේ පැත්තට තමයි කියන වෘක්ෂය වැටෙන්නේ. ඒක අපි කාටත් හරි පැහැදිලි උදාහරණයක්. එසේයින්ම මහණෙනි භික්ෂුව ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්නේ බහුලව පුරුදු කරන්නේ ඒ භික්ෂුව නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි. එහෙනම් පින්වත්නි මේකේ අපිට හරි පැහැදිලි මේ මාර්ගය පුරුදු කරොත් මේ මාර්ගය අනුගමනය කළොත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පුරුදු කරන ශ්‍රාවකයා තමයි අමා නිවන කරා යන්නේ. දැන් අර පෙරදිගට නැමිලා තියෙන වෘක්ෂය මුලින් සිඳිනකොට ඒ බර වෙලා තිබුණු පැත්තට ඒ වෘක්ෂය වැටෙනවා. ආන් ඒ වගේමයි කියනවා යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවාද දියුණු කරනවාද බහුලව පුරුදු කරනවාද බහුලව වඩනවාද ඒ කෙනා
ඒකාන්තයෙන්ම අමා මහ නිවන කරා යනවා. බුදුරජාණන් වහන්සේ කුම්භ සූත්‍රයේ, ඒ කියන්නේ කලය ගැන වදාළ දෙසුම මේ සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වලා දෙනවා, මහණෙනි, යම්සේ කලයක් යටට හැරවූ විට දිය වගුරුවන්නේ වෙයි. දැන් කලයක් මුණින් අතට හොනකොට පුරවලා තියෙන වතුර කලයක්, මුණින් අතට හොවලා තියෙන කලයක් වතුර පුරවලා තියෙනකොට ඒකේ වතුර ඉක්මනට පහළට බහැලා යනවා. ඒ වතුර වගුරුවන දිය යලි ඇතුළට නොගනී. එතකොට එළියට යන වතුර ආයෙ ඇතුළට ගන්නෑ. එසේයින්ම මහණෙනි, භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුල කරන්නේ, ඒ භික්ෂුව තුළ තියෙන පාපී අකුසල ධර්මයන් වමාරන්නේම වෙයි. ඒ වමාරන ලද දෙය යලි ඇතුළට නොගන්නේ වෙයි. ඔන්න හරි ලස්සන වැදගත් කාරණයක්. එතකොට අර කලයට පුරවලා තියෙන වතුර පුරවලා තියෙන කලයක් මුණින් අතට තියලා, ඒ මුණින් අතට තියෙනකොට හොනකොට ඒ කලයේ තියෙන වතුර එළියට එනවා, ඉක්මනට එළියට එනවා. නමුත් ඒ වතුර යලි කලය ඇතුළට ගන්න නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා, යම් කිසි කෙනෙක්, දැන් මෙතන මේ සූත්‍රයේ භික්ෂුව කියලා තිබුණාට මේක අපි සියලු දෙනාටම තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙක්ද පුරුදු කරන්නේ, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් මේ ධර්මයේ පුරුදු කරොත් ඒකට ඒ කෙනායි කුලයේ බලපාන්නේ, ධනෙ බලපාන්නේ, ඒ කෙනායි තත්ත්වෙ බලපාන්නේ. යම් කෙනෙක් මේ ධර්මයේ පුරුදු කළොත්, මේ මාර්ගයේ පුරුදු කළොත්, ඒ කෙනාගේ අර අකුසල්, පාපී අකුසල් බැහැර වෙලා යනවා කියනවා. ඒක හරියට අර කලයේ වතුර මුණින් හොවලා කලයේ තියෙන වතුර හලනකොට ඒ වතුර ඉවතට යන්නේ යම්සේද, නමුත් ඒ වතුර යලි කලය ඇතුළට එන්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ පාපී අකුසල ධර්මයන් වමාරන්නේම වේ. ඒ වමාරන ලද දෙය යලි ඇතුළට නොගන්නේ වෙයි. මේ බුද්ධ වචනය ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ බුද්ධ වචනය ගැන අපිට විශ්වාසයක් තිබුණොත් ඒ කෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව ලස්සන සූත්‍රයක් ඇසුරින් මේ මාර්ගය පුරුදු කිරීමේ අනුසස් ගැන කියලා දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උපමා පින්වත්නි හරිම ලස්සනයි. ඒවා එකකට එකක් ගැලපිලා යනවා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණා පැහැදිලි කරන මේ සූත්‍රයේදී. මේ සූත්‍රේ නම ආකාශ සූත්‍රය. අහස ගැන වදාළ දෙසුම. එතකොට මේ සූත්‍ර දේශන ඔක්කොම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තියෙන්නේ. ඒ මාර්ගය දියුණු කිරීම තුළ අමා නිවනටපත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම නිවන කරාම යනවා කියන අදහස අපිට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ ලස්සන උපමාවකින් පෙන්ලා දෙන්නේ. උන්වහන්සේ වදාලා, මහණෙනි, යම්සේ අහසෙහි විවිධ අයුරින් සුලන් හමයි, පෙරදිගිනුත් සුලන් හමයි, බටහිරුණුත් සුලන් හමයි, උතුරුණුත් සුලන් හමයි, දකුණිනුත් සුලන් හමයි, දූවිලි සහිතවත් සුලන් හමනවා. ඒ වගේම දූවිලි රහිතවත් හුලං හමයි, සීතලෙනුත් හුලන් හමයි, උණුසුමෙනුත් හුලන් හමයි. ඒ වගේම ස්වල්ප වශයෙන්ුත් හුලන් හමනවා, ඊතා බලවත් ලෙසත් සුලන් හමනවා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ආකාශයේ නොඑක් ආකාරයෙන් මේ කියන විදිහට සුලං හමනවා. එසේයින්ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන විට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන විට භික්ෂුව තුළ සතර සතිපට්ඨානයත් වැඩිමෙන් පිරිපුන් බවට පත්වෙයි. ඔන්න එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ පිරිපුන් වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීරියත් වැඩිලා පිරිපුන් බවට පත් වෙනවා. සතර ඉරිදිපාදත් වැඩිමෙන් පිරිපුන් බවට පත් වෙයි. ඊළඟට පංච ඉන්ද්‍රියනුත් වැඩිමෙන් පිරිපුන් බවට පත් වෙයි.
ඒ වගේම පංච බලයනුත් වැඩීමෙන් පිරිපුන් බවට පත්වෙයි. සතක් වූ බොජ්ජංගයනුත් වැඩීමෙන් පිරිපුන් බවට පත්වෙයි. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කොයි ආකාරයෙන් වඩන භික්ෂුව තුළද මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩද්දීද? කෙසේ බහුලව ප්‍රගුණ කරද්දීද භික්ෂුව තුළ මේ ධර්මයන් වැඩිලා යන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කලින් දේශනා කළ ආකාරයටම කාය චිත්ත විවේකයෙන් යුතුව, විරාගී සිතින් යුතුව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු සිතින් යුතුව ඒ භික්ෂුව මේ මාර්ගාංග පුරුදු කරනවා. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ මාර්ගාංග පුරුදු කරනවා. ආන් ඒ විදිහට පුරුදු කරනකොට ඒ භික්ෂුව තුළ මේ කිව්ව ගුණ ධර්ම වැඩිලා යනවා. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගාදී මේ සියලු ධර්මයන් වැඩිලා යනවා. ඔබ ධර්ම ඉගෙන ගන්න අය හැටියට ඔබ අහලා ඇති මේ ධර්මයන්ට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. එතකොට මේ ධර්මයන් කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරනකොට ඒ සියලු ධර්මයන් සම්පූර්ණ වෙලා යනවා. එහෙනම් කරන්න තියෙන්නේ කෙනෙකුට මේ මාර්ගාංග එක එක හොඳට ඉගෙනගෙන ඒ මාර්ගාංග තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කිරීමේ වටිනාකම ගැන තව ලස්සන දේශනාවක් කියලා දෙනවා. මේ සූත්‍රයේ නම මේඝ සූත්‍රය. වැස්ස ගැන වදාළ දෙසුම. ඔන්න හරි ලස්සන කාරණාවක් කියනවා. මහණෙනි යම්සේ පායන කාලයේහි අවසාන මාසයේහි උඩට නැගුණු දූවිලි දුමාරය පායන කාලේ අවසාන මාසයේ උඩට නැගුණු දූවිලි දුමාරය මහා අකල් වැස්සෙන් සැනකින් නොපෙනී යයිද? අකාලයට වහින මහ වැස්සෙන් සැනකින් නොපෙනී යනවා කියනවා. සංසිඳෙයිද? එසේයින්ම මහණෙනි භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේ, උපනූපන් පාපී අකුසල ධර්මයන් සැනකින් අතුරුදහන් කරයි, සංසිඳුවයි. ඔන්න මේ ධර්මයේ පුරුදු කරනකොට එයාට ලැබෙන ප්‍රතිලාභය. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න පටන් ගත්තොත්, දියුණු කරන්න පටන් ගත්තොත්, බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට අර පායන කාලේ අවසාන මාසයේ උඩට නැගුණු දූවිලි දුමාරය අකල් වැස්සට සැනකින් නොපෙනී යයිද, සංසිඳිලා යයිද? ආන් ඒ වගේ තමයි කියනවා මේ මාර්ගාංග පුරුදු කරන භික්ෂුව තුළ උපන්න පාපී අකුසල් සැනකින් අතුරුදහන් වෙලා යනවා, සංසිඳිලා යනවා කියනවා. එහෙනම් කෙනෙක්ගේ හිතේ තියෙන මේ කිලිටි, ඒ අකුසල් පාපී දේවල් දුරු කර ගන්න තියෙන, සංසිඳුවා ගන්න තියෙන ඒකායන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නාවා කියන සූත්‍රයේදී නැව ගැන වදාළ දෙසුම, ඒ නාවා සූත්‍රයේදී හරි ලස්සන කාරණයක් ඉස්මතු කරනවා. උන්වහන්සේ වදාලා මහණෙනි යම්සේ වේවැල් කඹයෙන් බඳින ලද මුහුදු යන නැව සයමසක් මුහුදේ ගමන් කොට සීත කාලයේහි ගොඩට නගා තැබූ විට. දැන් මුහුදේ ගමන් කරන වේවැල් කඹයෙන් බඳින ලද, දැන් වේවැල් වලින් තමයි ඉස්සර ඒ ලනු හදලා තියෙන්නේ. වේවැල් කඹයෙන් බඳින ලද මුහුදු ගමන් කරන නැව මාස 6ක් මුහුදේ ගමන් කරලා සීත කාලයේ ගොඩට නගා තැබූ විට අවුසුළඟට මැඩෙන්නා වූ, එතකොට අවුව නිසා අර අවුවට පිච්චිලා යනවා. ඒ වේවැල් බන්ධන වැසි කාලයේදී වැස්සෙන් හාත්පස තෙමිමින් තිබී. එතකොට අවුව කාලයට හොඳටම වේලිලා යනවා.
වැස්ස කාලට තෙමිලා ටික ටික මොකද වෙන්නේ? මේවා දිරන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අවුව කාලයේ විදිහට අවුවට අහු වෙලා, වැස්ස කාලේ වැස්සට අහු වෙලා, ඒ විදිහට තියෙනකොට සුළු උත්සාහයකින් ලෙහි යයිද කුණු යයිද එසේයින්ම මහණෙනි භික්ෂුවක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේ සුළු උත්සාහයකින් සංයෝජනයන් ලෙහි යයි කුණු යයි. එහෙනම් මේ සසරට බැඳලා තියෙන මේ සංයෝජන ප්‍රහීන වෙලා යනවා කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන භික්ෂුව තුල. එහෙනම් බලන්න මේ ධර්මයේ කෙනෙක් අදහගත්තොත් මේ බුදු වදන් සත්‍යයි කියලා අදහගත්තොත් ඒ කෙනා මේ ධර්මයේ පුරුදු කරනවා. මේ ධර්මයේ පුරුදු කළොත් ඒ කෙනාට ඒකාන්තයෙන්ම මම නිවන කරා යන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව ලස්සන සූත්‍ර දේශනාවක් ඇසුරින් මේ මාර්ගාංගය පුරුදු කිරීමේ වටිනාකම කියලා දෙනවා. මේ සූත්‍රේ නම ආගන්තුක සූත්‍රය. ආගන්තුක ගෘහය ගැන වදාළ දෙසුම. ආගන්තුක ගෘහය කියලා කියන්නේ අම්බලමට. ඒ කාලේ ගොඩාක් ඔය දුර ගමන් යනකොට මිනිසුන්ට වෙහෙස නිවා ගන්න විවේක ගන්න හදලා තිබුණා ගෘහයක්. ඒ නිවාස වලට කියනවා අම්බලම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි අම්බලමක් තියෙනවා. ওই විදිහට ගෘහයක් තියෙනවා. උතුරු දිශනුත් මිනිස්සු එනවා. බටහිර දිශනුත් මිනිස්සු පැමිණෙනවා. ඇවිල්ලා මේ අම්බලමේ වාසය කරනවා. දකුණු දිශනුත් ඇවිල්ලා මිනිස්සු ඒ අම්බලමේ වාසය කරනවා. එතකොට ශාස්ත්‍රීය වංශිකයොත් ඇවිල්ලා ඉන්නවා. බ්‍රාහ්මණ වංශිකයොත් ඇවිල්ලා ඉන්නවා. වෛශ්‍යයොත් ඇවිල්ලා ඉන්නවා. ශුද්‍රයොත් ඇවිල්ලා මේ අම්බලමේ වාසය කරනවා කියනවා. ඒ වගේමයි පින්වත් මහණෙනි භික්ෂුවක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේද? යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් පිරිසිදු දැක්ක යුතුද? ඒ ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් පිරිසිදුව දකි. යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතුද? ඒ ධර්මය විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කරයි. යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතුද? ඒ ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළයි. යම් ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් දියුණු කළ යුතුද? ඒ ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දියුණු කරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් මොනවාද? ඒට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලා. ඒ කවර පසද්දයත් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මහණෙනි මේ වනාහි විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දත යුතු ධර්මයන්ය. එතකොට බලන්න කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. එතකොට ඒ ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් පිරිසිදු දකින්න අවශ්‍ය නම් ඒ කෙනා කළ යුතු වන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීම. ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන භික්ෂුවට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම කියන කාරණය සිද්ධ වෙන දෙයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුල තියෙන ඒකායන මාර්ගය තමයි අමා නිවනට තියෙන එකම මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ලස්සන උදාහරණයක්. මේ සූත්‍රයේ නම නදී සූත්‍රය. නදිය ගැන වදාළ දෙසුම. මහණෙනි යම්සේ ගංගා නදියේ පෙරදිගට නැමි පෙරදිගට නැඹුරු වී පෙරදිගට බර වී තිබෙන්නේ වෙයිද? එකල්හි මහා ජනකායක්. දැන් මහා විශාල ගංගාවක් මේ ගංගා නදිය කියන්නේ.
ඒතර මේ ගංගා නදිය පෙර දිගට නැමිලා තියෙනවා. පෙර දිගට නැඹුරු වෙලා තියෙනවා. පෙර දිගට බර වෙලා තියෙනවා. මිනිස්සු කල්පනා කරනවා ඒ මිනිස්සු මහා ජනතාව උදළු අරගෙන පැසි අරගෙන මේ ගංගා නදිය බටහිරට නැමුණක් කරන්නෙමුයි. බටහිරට නැඹුරු කරන්නෙමු. බටහිරට බර කරන්නෙමු. දැන් මේක නැමිලා තියෙන්නේ පෙර දිගට. නමුත් බටහිරට නැඹුරු කරනවා බටහිරට නැමුමක් කරනවා කියලා මිනිස්සු අර විදිහට උදළු අරගෙන පැසි අරගෙන සූදානම් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට මිනිස්සු පැමුණුනාට පින්වත් මහණෙනි ඔබ කුමක්ද හිතන්නේ? ඒ මහා ජනකායේ ඒ ගංගා නදිය බටහිරට නැමීමක්, බටහිරට නැඹුරුවක්, බටහිරට බරුවක් කරන්නේද? දැන් කල්පනා කරලා බලන්න විශාල ගංගාවක්. ඒ ගංගාව ගලන පැත්ත අපි කියමුකෝ දකුණු පැත්තට ගලනවා කියලා. ඒ දකුණට ගලන ගංගාව උතුරු දෙසට හරවනවා කියලා මිනිස්සු කියනවා. ඒකට මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒක කරන්න පුළුවන්ද කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒ නොවේමයි. බුදුරජාණන් වදාලා ඒකට හේතුව කුමක්ද? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි මේ ගංගා නදිය පෙර දිගට නැමිලා තියෙන්නේ. පෙර දිගට නැඹුරු වෙලා තියෙන්නේ. පෙර දිගට බර වෙලා තියෙන්නේ. ඒ බටහිරට නමම්වා බටහිරට නැඹුරු කරවා බටහිරට බර කරවා තබන්ට පහසුණු වෙයි. ඒ මහා ජනකාය හුදෙක් ක්ලාන්තයටත් පීඩාවටත් බඳුන් වන්නේය. එසේයින්ම මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ඒ කියන්නේ යම් කෙනෙක් දැන් භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ වගේ ගිහි ගෙදර වාසය කරන උපාසක කෙනෙක් වෙන්න පුළුවන්. උපාසිකාවක් වෙන්න පුළුවන්. යම් කෙනෙක් මේ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවාද? මේ අංග පුරුදු කරනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාර්ගාංග පුරුදු කරන්නා වූ බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුවකට රජවරු වේවා රාජ මහාමාත්‍යෝ වේවා එහෙම නැත්නම් මිත්‍රයෝ වේවා ඒ නැත්නම් වෙනත් සහචරයෝ වේවා නෑදෑයෝ වේවා ලේඥාති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ භෝග සම්පත් පවරලා මෙහෙම කියනවා. එම්බා පුරුෂය මේ සිවුරු පෙරවීමෙන් ඇති ඵලය කිම? දැන් මේ පැවිදි වෙච්ච භික්ෂුවට තමයි මේ විදිහට කියන්නේ. දැන් අර රජවරු වෙන්න පුළුවන් නෑදෑයෝ වෙන්න පුළුවන් ඇවිල්ලා කියනවා මේ භෝග සම්පත් පවරලා කියනවා එම්බා පුරුෂය මේ සිවුරු පෙරවීමෙන් නැති ඵලය කිම? කුමකට නම් හිස මුඩු කොට කබලක් අතින්ගෙන හැසිරෙන්නේද? එව හීන වූ ගිහි බවට පැමිණ භෝග සම්පත් අනුභව කරව පිනුත් කරව. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව කරන්නා වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ශික්ෂා ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ යන කරුණ සිදුවිය නොහැකි. හරි ලස්සන කාරණාවක්. ඒ කියන්නේ යම් භික්ෂුවක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරනවා නම් බහුලව පුරුදු කරනවා නම් ඒ කෙනාට රජවරු වේවා අමාත්‍යෝ වේවා නෑදෑයෝ වේවා භෝග සම්පත් දීලා සිවුරු අරින්න කියලා කිව්වා කියලා. සිවුරු ඇල්ලලා ලාමක ගිහි බවට පත් වෙන්න කිව්වා කියලා. ඒ කාරණේ කවදාවත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වදාලා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? උන්වහන්සේ වදාලා ඒ භික්ෂූන්ගේ හිත මහණෙනි යම් හේකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමි විවේකයට නැඹුරු වී විවේකයට බර වී ඇති නිසාය. එහෙනම් ඒ ධර්මයේ පුරුදු කරපු නිසා ඒ ධර්මයේ ප්‍රගුණ කරපු නිසා ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත බොහෝ කාලයක් විවේකයට නැමිලා විවේකයට නැඹුරු වෙලා විවේකයට බර වෙලා තියෙනවා. ආන් ඒ නිසා ඒකාන්තයෙන් මේ හීනෝ ගිහි බවට පත් වෙන්නේ යන කරුණ සිදු නොවන්නක් මේ බුද්ධ වචනය. එහෙනම් යම් කෙනෙක් මේ ධර්මයේ පුරුදු කළොත් එතකොට ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි කෙනෙක් මේ ධර්මයේ පුරුදු කරද්දී ඒ කෙනා මේ භෝග සම්පත් හේතු කරගෙන
තව මොනවා හරි දීලා ඒ කෙනාව අපිට කෙනෙකුට දුගතිය යවන්න බෑ. ඒ කෙනා අනිවාර්යයෙන්ම අමා මහ නිවන කරා යනවා. ඒ කෙනා තමන් පුරුදු කරන ධර්මයෙන් බැහැර කරන්න බෑ. ඔයාට මෙච්චර වස්තුව දෙන්නම්, මේ විදිහට ධනෙ දෙන්නම්, සිල් රකින්න එපා. ධර්මයේ හැසිරෙන්න එපා. එහෙම වෙනස් කරන්න බෑ එහෙනම්. එහෙනම් මේ මාර්ගය පුරුදු කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනා ඒකාන්තයෙන්ම අමා මහ නිවන කරා යනවා. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ලබා ගන්නවා නම්, උන්වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිතේට පිහිට සලසා ගන්නවා නම් ඕනෑම කෙනෙකුට කරන්න තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු වැඩපිළිවෙලක් ඇද්ද. ඒකට අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමමයි කරන්න තියෙන්නේ. දැන් මේ ලස්සන සූත්‍ර දේශනා කීපයක් ඇසුරෙන් ඔබට ධර්මය අහන්න ලැබුණේ. එතකොට මේ හැම සූත්‍රයකදීම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පිහිට ලබන්න කැමති නම්, අමා මහ නිවන් දකින්න කැමති නම්, සසරින් නිදහස් වෙන්න කැමති නම්, ඒ කෙනා ඒ ඕනෑම කෙනෙකුට කරන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේ වැඩපිළිවෙල අනුගමනය කිරීම. ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හොඳට ඉගෙනගෙන සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා සංකල්පය කියන්නේ කුමක්ද? සම්මා වාචා කියන්නේ කුමක්ද? සම්මා කම්මන්තේ කියන්නේ කුමක්ද? ආජීවයේ, වායාමයේ, සති, සම්මා සමාධිය කියන්නේ කුමක්ද කියලා හොඳට මේවා ගැන ඉගෙන ගන්න ඕන. ඒවා ගැන ඉගෙන ගන්න ඕන තරම් පොත්පත් ඔබට අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තන තියෙනවා. බුද්ධ ජයන්ති පොත් වලින් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට පොඩි පොත් තියෙනවා. එතකොට ඕන තරම් ශ්‍රද්ධා channel එකේ ඔබට බණ අහන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ ධර්මයේ අහලා මේ මාර්ගාංග ගැන හොඳට පැහැදිලි පිරිසුදු දැනුමක් ඇති කර ගන්න ඕන. දැන් මොකද මේ අපි මේ ධර්මය අහන්නේ, හැම කෙනෙක්ම ධර්මය අහන්නේ දුකෙන් නිදහස් වෙන්න. හැම කෙනෙක්ම ධර්මයේ බලන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. පිනක් කළා ප්‍රාර්ථනා කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. හැබැයි අපි ප්‍රාර්ථනා කළාට අපිට කැමැත්ත තිබුණට බොහෝ දෙනෙක් කරන්නේ නැහැ මේ මාර්ගය පුරුදු කරන එක. මේ මාර්ගය පුරුදු කරන්නේ නැතුව එයාට කවදාවත් මේ මාර්ගය ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මාර්ගය පුරුදු කළොත් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සහතික වෙලා තියෙනවා. ඒ කෙනා නිවන් කරා යනවා කියන එක. එතකොට මේ දේශනා කීපයක් ඇසුරෙන් ඔබ ඉගෙන ගත්තා. එතකොට ඔබට පැහැදිලි යම් කෙනෙක් මේ ධර්මයේ පුරුදු කරනවා නම්, මේ මාර්ගංග පුරුදු කරනවා නම් ඒකාන්තයෙන් මෙයා නිවන කරා යනවා. දැන් අපි එක සූත්‍රයක ඉගෙන ගත්තා යම් ගසක් තියෙනවා, වෘක්ෂයක් පෙර දිගට නැඹුරු වෙලා, පෙර දිගට බර වෙලා. එතකොට ඒ ගස මුලින් සිදින කල්ලි ඒ ගහ වැටෙන්නේ ඒ බර වෙලා තියෙන පැත්තට. ආන් ඒ වගේමයි. තව තැනක මට මතක් වෙනවා ගංගා නිම්න කියන සූත්‍රය මම හිතන්නේ. ඒ ගංගාව ගංගානම් ගඟ පෙරදිගට නැඹුරු වෙලා පෙරදිගට බර වෙලා තියෙනවා. ඒ ගඟ පෙරදිගට බර වෙලා නම් නැඹුරු වෙලා නම් තියෙන්නේ ඒ ගංගාව පෙරදිගටමයි ගලා බසින්නේ. එතකොට ගංගාව අවසානෙට මහා සාගරේ කරා යනවා. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ හරියට ගංගාවක් වගේ. ඒ ගංගාවට වැටිච්ච කෙනා මහා සාගරයට යන්නේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙක් පුරුදු කරන්න ගත්තොත්, පුරුදු කරන්න පටන් ගත්තොත් ඒ කෙනා ඒකාන්තයෙන්ම මම නිවන කරා යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, අපට ලැබුණු දුර්ලභම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ දහම තුල සදාතනික නිදහස, එහෙම නැත්නම් මේ සියලු දුකින් නිදහස් වීම කැමති කෙනෙකුට ලබන්න තියෙන ඒකායන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය පුරුදු කරගත්තොත් පමණක්මයි දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ධර්මයේ ඕන තරම් අහන්න ලැබෙනවා. මේ හැම ධර්ම දේශනාවකම මේ මාර්ගාංග ගැන තමයි සඳහන් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
ගමන් කරන ආකාරය තමයි යම් යම් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්මය අහලා ධර්මය පුරුදු කරගෙන ඔබටත් මේ ගෞතම සසුනේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අදම පටන් ගන්න ඕන පින්වත්නි. අපිට තාම බැරි වුණා නම් මේ මොහොතේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ මාර්ගාංග මොනවාද කියලා ඉගෙනගෙන එක එක පුරුදු කරන්න ඕන. ටික ටික ඒවා පුරුදු කරන්න පටන් ගන්න ඕන. ඒ විදිහට පටන් ගත්තොත් ඔබට මේ ජීවිතය අවසන් වෙනකොට යම් දුරකට හරි ඒ මාර්ගවල ගමන් කරන්න පුළුවන් වෙනවා. ඔබ මේ ජීවිතයේ යම් දුරකට ගමන් කළොත් ආරම්භයක් ගත්තොත් ඔබට දෙවියන් අතර ගිහිල්ලා හරි ඒ මාර්ගාංග සම්පූර්ණ කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණමය කළ පින මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පුරුදු කරගෙන මේ ගෞතම සසුනේ අමා මහ නිවනින් සැනසීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින දම්සෑරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දන්නු ලැබුවේ මීට වසර 6කට පෙර මිය පරලොව ගිය විලියම් බණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් නව ගෝණ මඩවත්ත මඩවඩ උල්පත යන ලිපිනේ පදිංචි පින්වත් සී.එම්. අරඹේවෙල මෑණියන් සහ දූ දරුවන් විසින්. ඉතින් රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂා මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට සැපේ පිණිස මේ පින උපකාර වෙත්වා. මේ විදිහට අපිට මේ ධර්මය අහන්න ධර්ම ශ්‍රවණය කරන්න අපි මේ ධර්මය කියන්නේ මේ හැම දෙයක්ම ලැබුණේ මේ යුගයේ අපිට ලැබුණු කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඉතින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමයි ඔබටත් අපිටත් මේ ධර්මය සිහි කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපගේ ගුරුදේවයන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මිය පරලෝකීය මානෙල් වීරසේන මෑණියන්ට ටී.බී. මොරේමඩ් පියාණන්ටත් පියදාස අරඹේවෙල මුත්තණුවන්ටත් දෝන බන්දුවති මිත්තනියටත් ඩිංගිරි අම්මා මිත්තනියටත් රාණි අරඹේවෙල මෑණියන්ට සහ සෝම සීලවති මිත්තනියටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයට දරූ පින්වතුන්ගේ නමින් පවුලේ සියලු දෙනා නමින් නන්නයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. සසර දුකින් නිදහස් වීම පිණිස ඒ සියලු දෙනාටත් මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින අරඹේවෙල මෑණියන්ටත් කුමාරි මොරේමඩ් මෑණියන්ටත් ඒ වගේම දූ දරුවන්ටත් මුණුබුරු මිනිබිරිවරටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවපත් භාවය සහ නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දූ දරුවන්ටත් උදව් උපකාර කළ සියලුම පින්වතුන්ටත් නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමින් වහන්සේලාටත් අනගාരിക මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ට සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සමාජිකින් ඇතුළු සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ ධර්ම දාණයට උපකාර කළ සියලු පින්වතුන්ටත් මේ පින අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා. මේ ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.